මේ අද කරන්නේ මේ ඔපරේෂන් මැනේජ්මන්ට් වල පළවෙනි පාඩම ඉන්ට්‍රොඩක්ෂන් එක. ම්ම් එතකොට හරි. මේකෙදි ලර්නින් අවුට්කම්ස් කියලා මුලින්ම තියෙන ඉතින් මොකද්ද ඔපරේෂන් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද ඊට පස්සේ ඒකේ තියෙන දේවල් එක එක ඒවා ඊට පස්සේ ඔපරේෂන් මැනේජර් කෙනෙකුගේ තියෙන ෆන්ක්ෂන්ස් ඇක්ටිවිටීස් රෙස්පොන්සිබිලිටීස් ඒ වගේ ටිකක් පොඩි පොඩි ඒවා තමයි තියෙන්නේ. ඒතර දැන් ඔන්න මේ කියනවා ඔපරේෂන්ස් ආ එවරිවයා කියලා. ඒ කියන්නේ මේ ඔපරේෂන් කියන්නේ ඕගනයිසේෂන් ඇතුළේ විතරක් නෙමෙයි හැම තැනකම ඔපරේෂන්ස් තියෙනවා. දැන් අපි ගත්තොත් වෝ ෆීල්ඩ් එක යුද්ධයකට ගියොත් එතනක් තියෙනවා ඔපරේෂන් එකක්. ඒ කියන්නේ අර සතුරන්ට ඇටැක් කරන අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ හොස්පිටල් එකක් ගත්තොත් ඒකෙත් එක එක සර්ජරි තියෙනවා, මෙඩිකල් ට්‍රීට්මන්ට් ඒ වගේ හැම තැනකම ඔපරේෂන් තියෙනවා. ඔපරේෂන් කියන දේ තියෙනවා නැතුව ඕගනයිසේෂන් එකකට විතරක් පොදු වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම තමයි ඒ කියන්නේ ඕගනයිසේෂන් එකක් ගත්තොත් ඒ ඕගනයිසේෂන් එකක තියෙන ඉම්පෝර්ටන්ට්ම පාර්ට් එක වැදගත්ම දේ තමයි ඔපරේෂන් කියලා කියන්නේ. ප්‍රයිමරි බිස්නස් ෆන්ක්ෂන් එක වෙන්නේත් මේක. එතකොට ඒ වගේම තමයි අපි දැන් ඕනම ඕගනයිසේෂන් එකක් ගත්තොත් ඒ ඕගනයිසේෂන් එකක කියන්නේ ඕනම ඕගනයිසේෂන් එකක එක එක ඔබ්ජෙක්ටිව් තියෙනනේ. සමහර ඕගනයිසේෂන් වලට ඕන ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්, සමහරුන්ට ඕන කස්ටමර්ස්ලාට හොඳට සැටිස්ෆයි කරන්න. ඒ වගේ කියන්නේ මාර්කට්ස් වලට තමයි ඕගනයිසේෂන් වැඩ කරන්නේ. එතකොට එහෙම වැඩ කරද්දී ඕගනයිසේෂන් වලට සිද්ධ වෙනවා ඒගොල්ලන්ට තියෙන රිසෝසස් ෆයිනෑන්ෂල් රිසෝසස් වෙන්න පුළුවන්, නන් ෆයිනෑන්ෂල් රිසෝසස් වෙන්න පුළුවන් නේ. මේ දේවල් හරියට කම්බයින් කරන්න, මේ දේවල් හරියට මැනේජ් කරන්න වෙනවා. එතකොට ඒකෙන් ඒගොල්ලෝ ඒ කියන්නේ මේ කියන ඕගනයිසේෂන් කස්ටමර්ට වැලියු එකක් ක්‍රියේට් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔපරේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් වලදී කතා කරනවා ඔපරේෂන් කියන එකයි සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එකක්. ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවා. දැන් එතකොට මෙතන කියනවනේ ඔපරේෂන් මැනේජ්මන්ට් නැත්නම් ඔපරේෂන් කියන එක තමයි ඕගනයිසේෂන් එකේ තියෙන ප්‍රයිමරි බිස්නස් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි දන්නවා ඕනම ඕගනයිසේෂන් එකක ගොඩක් ෆන්ක්ෂන් තියෙනවානේ. ෆයිනෑන්ස් තියෙනවා, HRM, මාකටිං, IT ඔය වගේ ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම අතරින් මේන්ලි මේ කියන්නේ ගොඩක්ම වැදගත් වෙන ප්‍රයිමරි බිස්නස් ෆන්ක්ෂන් එක වෙන්නේ ඔපරේෂන් මැනේජ්මන්ට් නැත්නම් ඔපරේෂන් කියන එක. එතකොට මේක තමයි සෙන්ට්‍රල් මෙකැනිසම් එක වෙන්නේ. මොකද මේකෙන් වෙනවා හැමතිස්සෙම ඒ කියන්නේ අර කස්ටමර්ට නැත්නම් සම්පූර්ණ ප්‍රොසෙස් එක ඇතුලේ වැලියු එකක් ක්‍රියේට් කරන එක නැත්නම් අලුතෙන් වැලියු එකක් ඇඩ් කරන එක වෙනවා. එතකොට අපි ගත්තොත් දැන් කිව්වනේ ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම කියන්නේ ඔපරේෂන් වලින් කරන්නේ හැමතිස්සෙම වැලියු එකක් ක්‍රියේට් කරන එක, වැලියු එකක් ඇඩ් කරන එක කියලා. එතකොට ඒක ඇවිල්ලා මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් වුණත් නැත්නම් සර්විස් ඕගනයිසේෂන් එකක් වුණත් ඒ දෙකේදීම ඒගොල්ලෝගේ ඔපරේෂන් වලින් කරන්නේ අනිවාර්යයෙන්ම වැලියු එකක් ක්‍රියේට් කරන එක තමයි. දැන් අපි මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් විතර මොකක් හරි ගාමන්ට් එකක් නැත්නම් ෂූ කම්පැනි එකක්, ෆර්නිචර් කම්පැනි එකක් ඒ ඕන දෙයක්. ඊට පස්සේ අපි සර්විස් ඕගනයිසේෂන් එකක් විදිහට මොකක් හරි හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ අපි හොටෙල් එකක් නෙමෙයි මොකක් හරි හොස්පිටල් එකක් ඒ වගේ. නැත්නම් අපි හොටෙල් එකක් මොකක් හරි රෙස්ටෝරන්ට් එකක් එඩියුකේෂනල් සෙක්ටර් එකේ තියෙන ඕන දෙයක්. ඒ වගේ සර්විස් ඕගනයිසේෂන් එකක් වුණත්, මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් වුණත් ඒ දේවල් වල ඒ කියන්නේ අර මේ ඔපරේෂන් වලින් කරන්නේ වැලියු එකක් ක්‍රියේට් කරන එකම තමයි. එතකොට වැලියු එකක් ක්‍රියේට් කරනවා කියලා කරන්නේ මොකද්ද? ඉන්පුට්ස් තියෙනවානේ. ඒ ඉන්පුට්ස් ටික අර ප්‍රොසෙස් එකක් කරහා අවුට්පුට් එකක් බවට කන්වර්ට් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට අපි ගත්තොතින් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර ඕක මැනුෆැක්චරින් කම්පැනි එකකයි සර්විස් කම්පැනි එකකයි කියන්නේ ටුටක් වෙනස් වෙන විදිහ. දැන් අපි ගමු එක්සැම්පල් එකක් විදිහට ගාමන්ට් ෆැක්ටරි එකක්. කියන්නේ මැනුෆැක්චරින් පැත්තටනේ අයිති වෙන්නේ. එතකොට අපි ගත්තොත් ඒකේ ඉන්පුට්ස් තියෙනවා. අපි දන්නවා ওই රෝ මැටීරියල්ස් කියන්නේ ওই ෆැබ්‍රික්ස් එක එක රෙදි ඒවා මේවා තියෙනවා. ඊට පස්සේ ඒකෙදි ඒ කියන්නේ අර ඔපරේෂන් නැත්නම් අපි කියන ප්‍රොසෙස් එකක් තියෙනවානේ. ප්‍රොසෙස් එකට අයිති වෙන්නේ මොනවද? අපි ওই කියන ඉන්පුට්ස් නැත්නම් ওই කියන එක එක මැටීරියල්ස් අපි කටින් ඊට පස්සේ ওই ෆිනිෂින් තියෙනවා, අයන් කරන්න, පැකින් ඒ වගේ ගොඩාක් ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ගාමන්ට් එකක් නැත්නම් අපි ගත්තොත් මැනුෆැක්චරින් කම්පැනි එකක් වුණොත් අන්න ඒ වගේ දේවල් ටික තමයි අයිති වෙන්නේ මේ කියන ඔපරේෂන්ස් නැත්නම් වැලියු ඇඩින් ඇක්ටිවිටීස් විදියට. ඒතර අපි දන්නවා අවුට්පුට් එක විදියට අපිට ෆයිනලි ඒ කියන්නේ හොඳ ගාමන්ට් එකක් කියන්නේ ඇඳුමක් මොකක් හරි එනවා. ඒ විදිහට තමයි මැනුෆැක්චරින් එකක වැලියු එක ක්‍රියේට් කරන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම උතන වැලියු එකක් ක්‍රියේට් කරනවා කියලා කියන්නේ මොකද්ද? වැලියු ඔෆ් අවුට්පුට් කියන එක කොස්ට් ඔෆ් ඉන්පුට් කියන එකට වඩා වැඩි. ඒක තමයි උතන වැලියු එකක් ක්‍රියේට් කරනවා කියලා අපි කියන්නේ. එතකොට සර්විස් එක්සැම්පල් එකක් ගත්තොත් දැන් අපි කිව්වා මැනුෆැක්චරින් නම් අපි දන්නවා ඉන්පුට් තියෙනවා, අර ප්‍රොසෙස් එක තියෙනවා. ප්‍රොසෙස් එකෙන් තමයි ඔක අවුට්පුට්
බවට කන්වර්ට් වෙනවා. ওই process එක ඇතුළේ ඔය කියන ඔපරේෂන් කියන එක ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් අපි කියනවා වැලියු එකක් ඇඩ් වෙන්නේ ඔන්න ඔතනදී. හැබැයි සර්විස් ඕගනයිසේෂන් එකක් ගත්තොත් අපිට හැම හරියටම වෙන් කරන්න බෑනේ නේ. මොකක්ද ඉන්පුට් එක කොහොමද process එක අන්තිමේට හම්බෙන output එක කොහොමද අර manufacturing company එකක වගේ අපිට හරියටම separate කරන්න බෑ. මොකද separate departments අපිට අඳුර ගන්න බෑ. අපි මොකක් හරි example එකක් විදිහට restaurant එකක් ගත්තොත් ඒ restaurant එකේ තියෙන හැම activity එකකදීම අපි කියනවා වැලියු එකක් ඇඩ් වෙනවා නිකන් හැම activity එකක්ම එතකොට නිකන් ඔපරේෂන් පැත්තට තමයි අයිති වෙන්නේ. කියන්නේ අර දැන් කස්ටමර් කෙනෙක් ආවට පස්සේ යාට සර්ව් කරන එක වෙන්න පුළුවන් නැත්නම් වෙන වෙන එක facility food items ඒවා හදන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් good නැත්නම් අර හොඳ employees ලාව hire කරන එක වෙන්න පුළුවන්. machinery activities වෙන්න පුළුවන්. කොහොමද daily activities කියන්නේ ongoing activities වෙන්නේ කියලා කොහොමද කියලා check කරනවා වෙන්න පුළුවන්. මේ හැම activity එකක්ම සාමාන්‍ය service organization එකක් ගත්තාම අපි කියනවා value adding activity එකක්. ඒකේදී අර හැම activity එකකදීම ටිකක් අර ප්‍රොඩක්ෂන් පැත්තට වගේ තමයි යන්නේ. ඊට පස්සේ මෙතන කියනවා ඊළඟ ස්ලයිඩ් එකේ operations function කියන්නේ මොකක්ද කියලා. එතනදි වෙන්නේ අපිට අපි මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් කරන්න නැත්නම් ඩිලිවරි කරන්න අපිට තියෙනවනේ resources අපි ඒ resources කොහොම සාමාන්‍යයෙන් අපි operations කිව්වා ඔපරේෂන් සිස්ටම් කිව්වත් ඔපරේෂන් ප්‍රොසෙස් කිව්වත් ඔපරේෂන් ෆැසිලිටි කිව්වත් මේ හැම දෙයක්ම එකයි මොන වචන කිව්වත් එකම අදහස තමයි එන්නේ. ඒ වගේම තමයි තව කියනවා සාමාන්‍යයෙන් අපේ මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් ගත්තොත් ඔපරේෂන් ෆන්ක්ෂන් එක more visible අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කියන්නේ අර සර්විස් ඕගනයිසේෂන් එකට වඩා අපිට ඒකේ ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්නේ මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක කොහොමත් ෆයිනල් කස්ටමර්ට දෙන්න බෑ මේ කියන ඔපරේෂන් නැතුව. එතකොට ඒ නිසා සර්විස් ඕගනයිසේෂන් එකක් ගත්තත් මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් ගත්තත් අපි කියනවා ඔය කියන ඔපරේෂන් තමයි ගොඩක්ම ඉම්පෝටන්ට් වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියලා කියන්නේ අපි දන්නවා ඔය කියන ඔපරේෂන් ඇක්ටිවිටීස් කරන කට්ටිය ඒගොල්ලෝ තමයි ඔපරේෂන් මැනේජර්ස් කියලා කියන්නේ. එතකොට එතන කියලා තියෙනවා ස්ටාෆ් එක the staff of the organization who have particular responsibility for managing some or all of the resources which comprise the operation function. මේ කියන operation function එකට අදාළ වෙන ඇක්ටිවිටීස් ඒ responsibilities ඒවා බාර අරගෙන කරන කට්ටිය තමයි අපි කියන්නේ ඔපරේෂන් මැනේජර්ස්ලා කියලා. එතකොට ඒක තමයි ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි ආපහු ඩිෆයින් කරනවා ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. ඔපරේෂන් මැනේජ්මන්ට් වලට යන්න කලින් දැන් අර අපි අතන කිව්වනේ මේ මෙන්න මෙතන අපිට තියෙනවානේ ඔපරේෂන් and supply chain management. ඒ කියන්නේ ඔපරේෂන් කියන එකයි supply chain management කියන එකයි අතර තියෙන සම්බන්ධය ගන්නවද තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔපරේෂන් කියන එකයි සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන එකයි ගොඩක් highly related ගොඩක් එකිනෙකට සම්බන්ධ දෙයක්. ගොඩක් වෙලාවට අපිට ඒක separate කරන්න බෑ. හැබැයි ඔය කියන්නේ CM එක නැත්නම් සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන එක ඇතුලේ තමයි සාමාන්‍යයෙන් අපි ඔපරේෂන් කියන එක අඳුනගන්නේ. සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන එක ඇතුලේ මිඩල් පාර්ට් එකේ තමයි අපිට ඔය ඔපරේෂන් කියන එක අඳුන ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ගත්තොත් අපි දන්නේ CM නැත්නම් සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන එක ලොකු ඒරියා එකක් නෙනේ ඉන්පුට් ගන්න. ඒ කියන්නේ ලොජිස්ටික් ඒ වගේ ලොකු මේක ආවරණය වෙනවා. හැබැයි ඕක ඇතුලේ තියෙන පොඩි කොටසක් වගේ තමයි එතකොට ඔපරේෂන් කියලා කියන්නේ. අපි දන්නවා ඔපරේෂනල් දෙයක් මොකද්ද කරන්නේ ඉන්පුට් acquire කරගෙන ඒක අර මොකක් හරි process එකකින් කස්ටමර්ට ඩිලිවර් කරනවා output එකක් විදිහට. එතකොට ওই කියන supply chain management එක ඇතුලේ තියෙන එක කොටසක් තමයි ඔපරේෂන් කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එක්සැම්පල් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් කියනවා supply chain management ගත්තාම supply chain management එකේ main 3 areas තියෙනවා. ඒ තමයි supply එකේ side එක තියෙනවා. ඒ වගේම තමයි operation part එක තියෙනවා. මම කිව්වා middle කියලා තියෙන්නේ. ඒතර supply එකේ side එකයි operation part එකයි අන්තිමේට තියෙනවා market relationship එක නැත්නම් market එකට කොහොමද ඒක දෙන්නේ කියලා. ඒතර ඔය කියන supply chain management එකේ middle part එකේ, ඒ කියන්නේ operation part එක තියෙනවනේ. ඒකේ තමයි ඒතර තියෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් input ටික output බවට convert වෙන එක තමයි වෙන්නේ. අපි ගත්තොත් ඔය කියන්නේ inbound logistic activities වගේ දේවල් තමයි supplier side එකට යන්නේ. ඊට පස්සේ අර වගේම operation activities තියෙනවා. ඒ කියන්නේ input ටික output බවට convert කරන එක. ඒක තමයි operation part එකදී වෙන්නේ. market relationship කිව්වහම ඒකෙදි වෙන්නේ නිකන් outbound logistic activities. ඒ කියන්නේ අපි customer ට කොහොමද හරියටම value එකක් create කරන්නේ කියලා. ඒක ඇවිල්ලා ඔය කියන්නේ supply chain management කියන කතාව manufacturing ද service ද එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක අර හැමතැනදීම එකම විදියට තමයි යන්නේ. හරි.
ඊට පස්සේ ඔපරේෂන් ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඔක්කොම වචන වලින් කියන්නේ ඔපරේෂන් සිස්ටම්, ඔපරේෂන් ෆැසිලිටිස්, ප්‍රොසෙසර්ස් හැම මොන විදිහට කිව්වත් එකම දේ තමයි කියන්නේ. ඊට පස්සේ ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියන්නේ කවුද කියලා කිව්වා. ඒ කියන්නේ ඔපරේෂන් ෆන්ක්ෂන් ක්‍රියාත්මක කරන සහ ඒ තියෙන රිසෝසස් මැනේජ් කරන, ඒ ඩිසිෂන් ගන්න කෙනෙක්ට තමයි අපි කිව්ව ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඕනම ඕගනයිසේෂන් එක මැනේජර්ස්ලා ගත්තාම ලෙවල් 3ක් තියෙනවා. টොප් ලෙවල් එකයි, මිඩල් ලෙවල් එකයි, ලෝවර් ලෙවල් එකයි. එහෙම ලේයර්ස් 3ක් තියෙනවා. ලෙවල් 3ක් තියෙනවා. ඒතර ඔපරේෂන් මැනේජර්ස්ලා අපි ගත්තොත් ඒගොල්ලොත් එහෙම තමයි. මම මේ කියන්නේ නෝට් එකෙන් ওই මේ ස්ලයිඩ් වලින් නෙමෙයි. මේ ලේයර්ස් තුන ගත්තොත් අපි දන්නවා টොප් ලෙවල් ඔපරේෂන් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ වගේම මිඩ් ලෙවල් කට්ටිය ඉන්නවා. ලෝවර් ලෙවල් ඔපරේෂන් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා টොප් ලෙවල් කට්ටිය තමයි මේන්ලි ඩිසිෂන් ගන්නෙ. මිඩ් ලෙවල් කට්ටිය මොකද්ද කරන්නේ? ඔයි කියන টොප් ලෙවල් කට්ටියගේ යටතේ ඉන්නවා. ඒගොල්ලෝ දෙන දේවල් ඉම්ප්ලිමන්ට් කරනවා. ඊට පස්සේ ලෝවර් ලෙවල් කියන්නේ පල්ලෙහාම ඉන්න කට්ටිය. ඒගොල්ලෝ කරන්නේ ඔයි කියන টොප් ලෙවල් එකයි මිඩ් ලෙවල් එකයි දෙගොල්ලම කියන දේවල් ඒ ඩිසිෂන් ඉම්ප්ලිමන්ට් කරන ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඒතර එක්සාම්පල් විදිහට ගත්තොත් top level operation managers ලා විදිහට අපිට කියන්න පුළුවන් COO ඒ කියන්නේ chief operating officer ඒ වගේම head of the operation director of the operations ඒ වගේ කට්ටිය. ඊට පස්සේ අපි mid level එකට ගියාම තමයි ඔය කියන operation managers ලා factory managers ලා plant managers quality managers ඒ වගේ අය ඉන්නවා. ඊට පස්සේ lower level එකට පල්ලෙහාටම ගියාට පස්සේ තමයි අපිට ඔය කියන team leaders supervisors ලා ඊට පස්සේ quality executives production executives ඒ වගේ එක ලෙවල් වලට අදාළව මේ ඉන්නවා ඔපරේෂන් මැනේජර්ස්ලා යටතේ. ඊට පස්සේ ඔපරේෂන් මැනේජ්මන්ට් කියන එක මොකක්ද කියලා මෙතනදී ඩිෆයින් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ඔපරේෂන් මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකක්ද? ඔපරේෂන් මැනේජර් කෙනෙකුට තියෙන ඇක්ටිවිටීස්, එයාගේ ඩිසිෂන්, එයාට තියෙන රෙස්පොන්සිබිලිටීස්. එහෙමත් නැත්නම් අපි ඔපරේෂන් මැනේජ්මන්ට් කිව්වහම දැන් ඉස්සරහටත් අපිට හම්බ වෙනවා වචන තුනක් තියෙනවා. ඒ කියන්නේ ඔපරේෂන් මැනේජ්මන්ට් කියලා කිව්වහම අපිට නිකන් අර සාමාන්‍යයෙන් වැඩිපුරම ඔපරේෂන් මැනේජ්මන්ට් යටතේ කතා කරන වචන තුනක් වගේ තමයි ඩිසයින්, ඒ වගේම ප්ලෑනින් කියන එකත් මේකට ඇඩ් වෙන්න ඕන. ඩිසයින් ඇන්ඩ් ප්ලෑනින් කියන එක, ඒ වගේම ඔපරේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල්, ඒ වගේම තමයි ඉම්ප්‍රූව්මන්ට්. ඔන්න ඔය තුන තමයි සාමාන්‍ය ඔපරේෂන් සිස්ටම් එකක් ඇතුලේ ගොඩක්ම තියෙන ඔපරේෂන් සිස්ටම් එකේදී අපි කියනවා ඔපරේෂන් මැනේජ්මන්ට් වලදී ඒ කියන්නේ අපි ඩිසයින් කරනවා ඒ වගේ මේකේ ඔපරේෂන් නැත්නම් කන්ට්‍රෝල් පාර්ට් එකක් තියෙනවා සහ ඉම්ප්‍රූව්මන්ට් තියෙනවා. මේක ඉස්සරහදීත් අපිට හම්බ වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් OM කියලා කියන්නේ. ඒතර මෙතනත් තියෙන්නේ ඒකම තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් වලදී අපි කරන්නේ ඩිසයින් කරනවා, ඩිරෙක්ට් කරනවා, ඒ වගේම කන්ට්‍රෝල් කරනවා ප්‍රොසෙස් එක. අර කිව්ව ඉස්සෙල්ලම අපි මොකද කරන්නේ? ඉන්පුට්ස් ටිකක් ට්‍රාන්ස්ෆෝම් කරනවා අවුට්පුට් නැත්නම් ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් බවට. එතකොට අපි ඒක අර දෙනවා ඩිලිවර් කරනවා ඉන්ටර්නල් කස්ටමර්ස්ලට ඒ වගේම තමයි එක්ස්ටර්නල් කස්ටමර්ස්ලට. මේක පොඩක් වැදගත්. ඒ කියන්නේ දැන් මේ ස්ලයිඩ් එකෙන් කියන්නේ ඔපරේෂන් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතනදී කියනවා ඔපරේෂන් මැනේජ්මන්ට් කියන එක ඇවිල්ලා සිස්ටමැටික්ලි කියන්නේ ඒක ඩිසයින් කරනවා ඒ වගේම ඩිරෙක්ෂන් එකක් ඒ වගේම කන්ට්‍රෝල් of processes that transform inputs into services and products for internal as well as external customers. මෙතන මේ internal customers ලා නැත්නම් එක්ස්ටර්නල් කස්ටමර්ස්ලා කියලා කියන්නේ දැන් ඉන්ටර්නල් කස්ටමර් කෙනෙක් ගත්තොත් නිකන් අපේ ඕගනයිසේෂන් එකේ ඇතුළෙම ඉන්න කෙනෙක් නැත්නම් ඉන්ටර්නල් මැනුෆැක්චරින් ස්ටෙප් එකක් විදිහට තමයි කියන්නේ. එක්ස්ටර්නල් කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ අපි වෙන බිස්නස් ඕගනයිසේෂන් එකකට වෙන පිට ඉන්ඩිවිජුවල් කෙනෙක්ට වෙන්නත් පුළුවන්. අපි යාට මොකක් හරි අපි නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් දෙනවා. අපි දැන් එක්සාම්පල් එකක් විදිහට එතනදී ගත්තොත් අපි ගත්තොත් ඉන්ටර්නල් කස්ටමර්ස් අපි ගත්තොත් MASS එක මාසෙක් ගත්තොත් ඒගොල්ලන්ට ගොඩක් ගෲප්ස් තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලන්ගේ එක ගෲප් එකක් තමයි ෆැබ්‍රික් මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් තියෙනවා ඒගොල්ලන්ට. ඒ වගේම ඒගොල්ලන්ට ගාමන්ට් ෆැක්ටරිස් තියෙනවා. දැන් ඒගොල්ලෝ එක ගෲප් එකක් නැත්නම් එක ලොකු ඕගනයිසේෂන් එකක්නේ. එතකොට ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඔය කියන ෆැබ්‍රික් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකෙන් ඒගොල්ලන්ට හම්බෙන අවුට්පුට් එක තියෙනවනේ. ඒක ඒගොල්ලෝ ඩිලිවර් කරනවා එයාලගේම ගාමන්ට් ෆැක්ටරිස් වලට. එතකොට ඒක ඇවිල්ලා ඉන්ටර්නල් කස්ටමර්. මොකද ඒගොල්ලන්ගේ ඔය කියන ජාලය ඇතුලේ ඉන්නම එක්කෙනෙක්ට තමයි ඒගොල්ලෝ ඔය කියන ප්‍රොඩක්ට් එක ප්‍රොවයිඩ් කරන්නේ. එතකොට ඒක ඉන්ටර්නල් කස්ටමර් කෙනෙක්. හැබැයි අපි හිතමුකෝ එයා ඔය කියන මේ ෆැබ්‍රික් මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් වලින් හම්බෙන අවුට්පුට් එක නැත්නම් ෆැබ්‍රික් කියන එක ඒක දෙනවා වෙන කවුරු හරි පිට ගාමන්ට් එකකට නැත්නම් වෙන කවුරු හරි පිට ඕගනයිසේෂන් එකකට. එහෙම වුණොත් ඒක එක්ස්ටර්නල් කස්ටමර් කෙනෙක් විදිහට තමයි යන්නේ. ඒතර ඒ ටික තමයි අතන තියෙන සාමාන්‍ය ඔපරේෂන් මැනේජර් කෙනෙක් කියන්නේ මොකද ඔපරේෂන් එයාගේ තියෙන රෙස්පොන්සිබිලිටිස් ඒවා පස්සේ තියෙනවා. ඊට පස්සේ ඔපරේෂන් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ස්ලැක් මොඩල් එකට යන්න කලින් එතකොට ඒකේ තේරුම් නැත්නම් තියද මොකක් හරිම වේගෙ වැඩි වගේද අවුලක් නැහැ ඊළඟ එකට යන්න
එතකොට මෙතන තියෙනවා මේ Slack ගේ OM මොඩල් එකක් model of OM. එතකොට මේකේ තියෙන රූපෙම තමයි මේ මෙතනත් තියෙන්නේ. මේ රූපෙම යන් අපි එතකොට සාමාන්‍යයෙන් එතන කියන්නේත් අරකම තමයි. අපිට හොඳ අවුට්පුට් එකක් කාටවත් ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට දෙන්න බෑ හරියට ඔපරේෂන් නැත්තම්. මම ඉස්සෙල්ලත් කිව්වා අපි ඔපරේෂන් මැනේජ්මන්ට් කිව්වහම අපිට වචන තුනක් හැමතිස්සෙම එනවා. ඒ තමයි ඩිසයින් කියන එක, ඒ වගේම ප්ලෑනින් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන එක, ඒ වගේම ඉම්ප්‍රූව්මන්ට් කියන එක. මේ තුන තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් යටතේ කියන්නේ දිගටම වගේ තියෙන්නේ එතකොට. එතකොට අපි ගත්තොතින් ඒව තමයි ඔපරේෂන් මැනේජර් කෙනෙකුගේ මේන් රෙස්පොන්සිබිලිටි වෙන්නේ ඩිසයින්, ප්ලෑනින් ඇන්ඩ් කන්ට්‍රෝල් ඒ වගේම ඉම්ප්‍රූව්මන්ට් කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ මොඩල් එකේදී වෙන දේ පැහැදිලි කරොතින් අර වගේම තමයි අපි කරන ඔපරේෂන්ස් වලදී වෙන්නේ මොකද්ද ඉන්පුට් එකක් අපි අවුට්පුට් එකක් බවට කන්වර්ට් කරනවා මොකක් හරි මේ කියන ප්‍රොසෙස් එක හරහානේ. එතකොට අපිට ඉන්පුට් තියෙනවා මේ වගේම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඕක අවුට්පුට් එකක් විදිහට අපි ෆයිනලි කස්ටමර්ට ඩිලිවර් කරනවා. ඕක තමයි වෙන්නේ. එතකොට ඉන්පුට් කියන එක අපිට කොටස් දෙකක් පේනවා transform resources and transforming resources කියලා. ඒ ඉස්සරහදී කියන්න. ඊට පස්සේ මේ තියෙනවා process එක. process එකේ අපිට පේනවා මේක තමයි operation strategy එක. design, planning and control, improvement. ඕක තමයි operation management strategy එක නැත්නම් process එක වෙන්නේ. ඔයි කියන process එක හරහා මේ අපි දුන්නු input එක නැත්නම් resources එක අපි output බවට convert කරනවා. finally customer ට ඒක deliver කරනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මෙතනදී කියනවා මේ ඒ කියන්නේ මේක හරියට වෙනවද නැද්ද කියන එක එතකොට ඒගොල්ලෝ තීරණය කරනවා. ඊට පස්සේ මේකෙනි ස්ට්‍රැටජික් ඔබ්ජෙක්ටිව්ස් වලට අනුව තමයි හැමතිස්සෙම ඔපරේෂන් ස්ට්‍රැටජි කියන එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි මෙතන වචන තුනක් කියනවනේ ඔපරේෂන් මැනේජ්මන්ට් යටතේ ඩිසයින්, ප්ලෑනින් ඇන්ඩ් කන්ට්‍රෝල්, ඉම්ප්‍රූව්මන්ට්. එතකොට ඒ තුන මොනවද කියලා අපි මුලින් ගිහින් බැලුවොතින් මේ තියෙන්නේ මෙතන කියලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ direct responsibilities of operation management. එතකොට දැන් අර අපි අර රූපේ දැක්ක දේවල් තමයි මෙතන කියලා තියෙන්නේ operation management එකේ තියෙන direct responsibilities කියලා. එතකොට operation responsibilities තමයි එකක් ඔපරේෂන්ස් ස්ට්‍රැටජික් ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියලා අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔපරේෂන් ස්ට්‍රැටජි එක ඩිවෙලොප් කරන්න ඕනේ. අර අපි කලින් රූපේ දැක්ක දේවල්ම තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මම කරා ඔපරේෂන් මැනේජ්මන්ට් වල තියෙන මේන්ම ෆන්ක්ෂන් තුන වගේ ඩිසයින් ඇන්ඩ් ප්ලෑනින් කියන එක. ඊට පස්සේ තව තියෙනවා මෙතන ඔපරේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන එක සහ ඉම්ප්‍රූව්මන්ට් කියන එක. මේ දේවල් ටික තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් වල තියෙන ඩිරෙක්ට් රෙස්පොන්සිබිලිටිස්. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඩිසයින් ඇන්ඩ් ප්ලෑනින් කියන්නේ නේ අපි එතකොට ඒ ෆන්ක්ෂන් එකේ ඒ ඔපරේෂන් සිස්ටම් එකේ ඒ කොටස ඇතුලේ තමයි කොහොමද ප්‍රොඩක්ට් එක මොන වගේ කැපැසිටි එකක්ද තියෙන්න ඕන අපි යූස් කරන ප්‍රොසෙස් එක මොකද්ද ටෙක්නොලොජි එක මොනවාද අපිට ඕන වෙන ෆැසිලිටිස් මොනවාද නේ ලේඅවුට් එකේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මෙතනින් ඊට පස්සේ අපි ගියොත් ඔපරේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් පාර්ට් එකට එතනදිත් වෙන දේවල් ටිකක් වෙනවා ඇග්‍රිගේට් නැත්නම් ටර්ම් ප්ලෑනින් ඊට පස්සේ අපි කොහොමද කොච්චර මැටීරියල්ස් ඕනද අන්න ඒ වගේ දේවල් ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් මැටීරියල් මැනේජ්මන්ට් ඊට පස්සේ කොහොමද මේක මේන්ටේන් කරන්නේ ප්‍රොසෙස් එක ඒ දේවල් ටික තමයි ඔපරේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන පාර්ට් එකෙන් වෙන්නේ ඊට පස්සේ මේ කියන ප්‍රොඩක්ෂන් සිස්ටම් එක අපි ඉම්ප්‍රූව් කරනවා කියන්නේ වැඩි දියුණු කරනවානේ එතකොට ඒකට සාමාන්‍යයෙන් අපි යූස් කරන දේවල්ම තමයි ඔය කියන්නේ ERP සිස්ටම් MRP සිස්ටම් ඊට පස්සේ total quality management JIT ඊපස්සේ ලීන් ප්‍රින්සිපල්ස් ඒ දේවල් ටික තියෙනවා. එතකොට ඉම්ප්‍රූව්මන්ට් කියන එක යටතේ අපි කතා කරොතින් ඇයි අපිට ඕන වෙන්නේ අපේ ඔපරේෂන් සිස්ටම් එක ඉම්ප්‍රූව් කරන්න. දැන් හැමදාම එකම විදිහට අපි අපේ ඔපරේෂන් සිස්ටම් එක තියාගෙන ඉන්නේ නැහැනේ. අපිට ඒක ඉම්ප්‍රූව් කරන්න ඕන. මොකද දැන් අපි ගත්තොතින් දැන් අද ඉන්න කස්ටමර්ස්ලා ගොඩක් නොලෙජිබල්. ඒගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවා ප්‍රොඩක්ට් එක ගැන, ක්වොලිටි එක ගැන. ඉතින් එතකොට ඒගොල්ලොත් එක්ක එහෙම අර කලින් තිබ්බ ප්‍රොසෙස් එකෙන්ම වැඩ කරගෙන යන්න බෑ. සහ අපිට අලුත් කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න ඕන. ඉන්න කස්ටමර්ස්ලාගේ නීඩ් සැටිස්ෆයි කරගන්න ඕන. ඒ වගේම අපිට ඉන්නවා ගොඩක් කම්පිටිටර්ස්ලානේ. ඒගොල්ලොත් එක්ක අපි හොඳට කම්පීට් කරන්න ඕන. ඉතින් ඒ දේවල් නිසා අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒ වගේම අපිට අලුත් ටෙක්නොලොජි චැලෙන්ජස් තියෙනවා. අපි ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක, කොස්ට් එක මේන්ටේන් කරන්න ඕන. ඒ දේවල් වලට තමයි අපි ওই විදිහට ඉම්ප්‍රූව් කරන්න ඕනේ. එතකොට ඔය කියන්නේ ඉම්ප්‍රූව්මන්ට් එකේ තියෙන ඉතින් අර ERP සිස්ටම්, MRP, total quality management, lean principle ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඒකේ දැන් තියෙන්නේ. එතකොට ඒක තමයි Slack ගේ මොඩල් එක සාමාන්‍යයෙන් මේක වෙන විදිහ තමයි කියන්නේ ඉන්පුට් එක කොහොමද ප්‍රොසෙස් එකකින් අවුට්පුට් එකක් බවට පත් වෙන්නේ. එතකොට අර කලින් පල්ලෙහාම ස්ලයිඩ් වලින් අපි කතා කරා ඔපරේෂන් මැනේජ්මන්ට් වල තියෙන ඩිරෙක්ට් රෙස්පොන්සිබිලිටිස්. එතකොට අපි කිව්වා මෙන්න මේ තුනනේ ඔපරේෂන් ස්ට්‍රැටජික් ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ වගේම තමයි හරියට ඕගනයිසේෂන් එකේ තියෙන ඔපරේෂන් ස්ට්‍රැටජි එක ඩිවෙලොප් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ තුන ඩිසයින් කරන එක, ප්ලෑනින් ඇන්ඩ් කන්ට්‍රෝල්, ඉම්ප්‍රූව්මන්ට්. ඕවා තමයි
ඔපරේෂන් මැනේජ්මන්ට් යටතේ තියෙන ඩිරෙක්ට් රෙස්පොන්සිබිලිටීස් කියලා කියන්නේ. මෙතන මේ ට්‍රාන්ස්ෆෝර්ම් රිසෝස් ඒ වගේම ට්‍රාන්ස්ෆෝර්මින් රිසෝසස් කියලා තියෙනවා. ඒවා ඒ ස්ලයිඩ් වලදී කියන්නම්. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා broad definition of operation. දැන් operation කියන එක අපි broad විදිහට define කරන්න හදන්නේ. දැන් එතකොට අපිට පේනවා ඕනම organisation එකක් ගත්තාම ඒකේ ගොඩක් functions තියෙනවනේ. මේ තියෙන accounting and finance, HR, IT තව functions තියෙනවා. එතකොට මෙතනදී අපිට පේනවා core function කියලා කොටසක් තියෙනවා. core function කියලා කියන්නේ මේක තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර ඔපරේෂන් වලදී සම්බන්ධ වෙන කෝ ෆන්ක්ෂන් ටික. අපි කොහොමද ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක ඩිවෙලොප් කරන්නේ? ඒ වගේම අපේ තියෙන ඔපරේෂන් ෆන්ක්ෂන් එක සහ මාකටිං ෆන්ක්ෂන් වලත් කොටසක් අදාළ වෙනවා. ඒ කියන්නේ මේව තමයි කෝ ෆන්ක්ෂන් කියලා කියන්නේ. ඒතර මේ අනිත් ටික ගත්තොත් සපෝට් ෆන්ක්ෂන්ස්. ඒ කියන්නේ මේවට උදව් වෙන වගේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඔය කියන කෝ ෆන්ක්ෂන් නැත්නම් ප්‍රොඩක්ට් එක සර්විස් එක ඩිවෙලොප් කරන එක ඔපරේෂන් ෆන්ක්ෂන් එක මාකටිං ෆන්ක්ෂන් ඒව ඇවිල්ලා කෝ ෆන්ක්ෂන් කියලා කියන්නේ ඒවයින් කියන්නේ අර ගොඩාක් ඒවා ඩිරෙක්ට්ලි එන්ගේජ් වෙනවලු වැලියු ඇඩඩ් ඇක්ටිවිටීස් වලට වැලියු එකක් ඇඩ් කරද්දී. හැබැයි අනිත් සපෝටිං ෆන්ක්ෂන්ස් තියෙනවනේ මෙතන ඔය HR IT අනිත් ෆන්ක්ෂන්ස් ඒ දේවල් වලුත් මේකට ලොකු උදව්වක් වෙනවා. මෙතනදී අපි බ්‍රෝඩ් ඩෙෆිනිෂන් එකක් කියලා නිකන් අදහස් අපි මෙතනදී බලන්නේ නිකන් ඔපරේෂන් වලට සම්බන්ධ වෙන නිකම් ඇක්ටිවිටීස් ටික විතරක් නෙමෙයි. අපි මෙතනදී අඳුර ගන්න ඕන ඔපරේෂන් කියන දේ අපිට තනියෙන් කරන්න බෑ. අනිත් සපෝට් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ උදව්ත් අපිට ඕන වෙනවා. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට HR ගත්තොත් අපි දන්නවා HR වලින් කරන්නේ මොකද්ද? ඉම්ප්ලොයිස් ලව රෙක්රූට් කරගන්නවනේ මේලි කරන්නේ ඒ දේ. එතකොට ඔය කියන රෙක්රූට් කරගත්ත ඉම්ප්ලොයිස් ලගේ වැඩිම හරියක් 60ක් විතර ජොබ් ඔපොචුනිටිස් දෙන්නේ කොහෙන්ද? ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වැඩිපුරම ඉන්නේ නිෂ්පාදන අංශයනේ. අන්න ඒ වගේ. එතකොට අපිට තනියෙන් ඔපරේෂන් ෆන්ක්ෂන් එක කරගෙන යන්න බෑ. හැමතිස්සෙම අනිත් සපෝට් ෆන්ක්ෂන්ස් වල උදව් ඕන. ඒ නිසා ඔපරේෂන් මැනේජර් කෙනෙක් ගත්තාම එයා නිකන් ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන එයාගේ ජොබ් එක විතරක් කරලා හරියන්නේ නැහැ. එයා අනිත් අයත් එක්ක කියන්නේ අර සහයෝගයෙන් වැඩේ කරගෙන යන්න ඕනේ. ඒක තමයි බ්‍රෝඩ් ඩෙෆිනිෂන් එකක් කියලා කියන්නේ. අර සපෝට් ෆන්ක්ෂන් වල උදව්වත් අරගෙන එහෙම එකක් තියෙන තැන. බ්‍රෝඩ් ඩෙෆිනිෂන් කියන්නේ ඒක. එයා එයාගේ ෆන්ක්ෂන් එක මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේම තමයි සපෝට් ෆන්ක්ෂන් කට්ටියත් එක්කත් වැඩ කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න ඕනේ ඒගොල්ලොත් එක්ක. මෙන්න මෙතන broad responsibilities of operation management දැන් අපි ගා සාමාන්‍යයෙන් operation management වල තියෙන main responsibilities ටික මේකනේ operation strategic objective එක මොකක්ද කියලා හරියට understand කරගන්න ඊට පස්සේ ඒක develop කරනවා ඊට පස්සේ අර කිව්ව developing and can design and planning කියන එකයි ඊට පස්සේ අපි operation and control කියන එකයි වගේම improvement කියන එක. ඕවා තමයි direct responsibilities කියලා කතා කරන්නේ. ඊට අමතරව දැන් නිකන් අපි සාම්ප්‍රදායික විදිහටම දැන් වැඩ කරගෙන යන්නේ නැහැනේ නේ. දැන් එතකොට OM කෙනෙක් ඔපරේෂන් මැනේජ්මන්ට් වලදී තව එක චැලෙන්ජස් තියෙනවා. එක්සැම්පල්ස් කියන්නේ දීලා තියෙනවා ග්ලෝබලයිසේෂන්, එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් එක, සෝෂල් රෙස්පොන්සිබිලිටිස් ඒ වගේ දීලා තියෙනවා. රිස්ක් මැනේජ්මන්ට්, චේන්ජ් මැනේජ්මන්ට් ඒ දේවල්. අපි දැන් නිකන් ග්ලෝබලයිසේෂන් කියන එක ගත්තොත් දැන් ඕක බලපාන්නේ දැන් අපි දන්නවා ගොඩක් ඕගනයිසේෂන්ස් ඉන්නවා. ඒගොල්ලෝගේ රටේ විතරක් නෙමෙයිනේ වැඩ කරන්නේ. දැන් අපි Toyota ගත්තොත් ඒගොල්ලෝ ගොඩාක් සප්ලයර්ස් ලගෙන් ඉන්පුට්ස් ගන්නවා. various countries වල ඉන්න සප්ලයර්ස් ලගෙන් ඉන්පුට් ගන්නවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ගොඩක් රටවල මැනුෆැක්චරින් කරනවා. එක countries වල මැනුෆැක්චරින් කරනවා සහ එයාලගේ ප්‍රොඩක්ට් උනත් ඩිලිවර් කරනවා ගොඩක් countries වලට. එතකොට ඔය කියන ග්ලෝබලයිසේෂන් කියන එක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඔපරේෂන් මැනේජ්මන්ට් වලට බලපානවා. ඒතර ඔය කියන එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් කියන එකත් අනිවාර්යෙන් වෙනවා. මොකද අපි කොහොමද ඉන්පුට් ගන්නෙ, ඒවයින් පරිසර දූෂණය වෙන්න පුළුවන් නේ. අපි අවුට්පුට් එක ඩෙලිවර් කරද්දී වෙන්න පුළුවන්. අපේ ප්‍රොසෙස් අපි යූස් කරන ප්‍රොසෙසර්ස් ඒ ටෙක්නොලොජි වලින් එන්වයරන්මන්ට් එකට මොකක් හරි හාම්ෆුල් වෙන්න පුළුවන්. අර ඒ වගේ. ඒතර ඒක අලුතෙන් චැලෙන්ජින් රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. ඕවත් මේන්ටේන් කරන්න ඕනේ. ඒ වගේම සෝෂල් රෙස්පොන්සිබිලිටි ඒ වගේම අපි අනිවාර්යෙන් ඔපරේෂන් මැනේජ්මන්ට් වලදී වෙන්න පුළුවන් ඉනෝවේෂන් වෙනවා. සහ ටෙක්නොලොජි එක අපි යූස් කරන ටෙක්නොලොජි එක ගැන හොඳ අවේර්නස් එකක් තියෙන්න ඕන. ඒ වගේ අලුත් දේවල් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන රෙස්පොන්සිබිලිටිස් වලට අමතරව. ඕවත් දැන් තියෙනවා. දැන් ඔන්න අපි කතා කරන්නේ ඔපරේෂන්ස් ඉන්පුට්ස් ගැන. අපි අර මෙන්න මේ ස්ලයිඩ් එකේ අපි කිව්වා මේ තියෙන ඉන්පුට් කියන එක ගත්තාම අපිට පේනවා ඉන්පුට් කොටස් දෙකක් තියෙනවා. transform resources and transforming resources කියලා. ඒතර ඔන්න ඔය කියන්නේ මොකද්ද ට්‍රාන්ස්ෆෝමින් රිසෝස් එකක් කියන්නේ මොකද්ද කියලා තමයි කියන්න හදන්නේ. සාමාන්‍ය ඔපරේෂන් ඉන්පුට් ගත්තාම මේ තියෙන සෙට් එකක් තියෙනවා ට්‍රාන්ස්ෆෝම් රිසෝසස්, තව සෙට් එකක් තියෙනවා ට්‍රාන්ස්ෆෝමින් රිසෝසස්.
එතකොට දැන් අපි transformed resources ගත්තොත් ඒකේ තියෙන්නේ මොනවද? material, ඒ වගේම තමයි information, ඒ වගේම customers. transforming resources ගත්තොත් ඒකෙදි තියෙන්නේ සාමාන්‍යයෙන් facility and staff කියන දෙක තමයි තියෙන්නේ. ඒතර ඔක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ transformed resources and transforming resources ගත්තාම වෙනසක් තියෙනවා. අපි transformed resource ගත්තොත් ඒක ඇවිල්ලා process එකට introduce කරලා දෙනවා. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් ඔය කියන මැටීරියල් නැත්නම් ඉන්ෆෝමේෂන් නැත්නම් කස්ටමර්ස් ෆයිනල් අවුට්පුට් එක තියෙනවනේ. ඔය කියන ෆයිනල් අවුට්පුට් එකෙන් දකින්න පුළුවන්. හැබැයි අර ඉන්පුට් එක විදිහටම නෙමෙයි ඒක වෙනස් වෙනවා. ප්‍රොසෙස් එකකින් එක වෙනස් වෙනවා. හැබැයි දකින්න පුළුවන්. අපි එක්සැම්පල් එකක් වදිහට ගත්තොත් අපි මොකක් හරි සපත්තුවක් හදද්දී අපිට ලෙදර් ඕන වෙනවා. ඉන්පුට් එක විදිහට. ඊට පස්සේ අපි ඕකේ ප්‍රොසෙස් එක ඇතුලේ ඕකේ තියෙන සාමාන්‍ය ෂේප් එක වෙන්න පුළුවන්, කලර් එක වෙන්න පුළුවන්, සයිස් එක කපලා ඒවා වෙනස් කරනවා. හැබැයි අපිට ෆයිනල් අවුට්පුට් එක තියෙනවානේ. ওই අවුට්පුට් එක ඇතුලේ අර කිව්ව ඉන්පුට් එක නැත්තම් මෙන්න මේ කියන රිසෝසස් දකින්න පුළුවන්. වෙනස් වෙනවා. ඉන්පුට් එකේ විදිහට නෙමෙයි කොහොමද අවුට්පුට් එකේ විදිහ වෙනස් වෙනවා. හැබැයි අපිට ඕක ෆයිනල් ප්‍රොඩක්ට් එක ඇතුලේ දකින්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් අපි තේ පැකට් එකක් හදන්න අපිට මුලින්ම අපිට ඕන වෙන ඉන්පුට් එක තේ අර දාලුනේ. හැබැයි ඒක අර කිමිකල් අරෝමියෝ දාලා ලොකු ප්‍රොසෙස් එකක් පස්සේ ෆයිනලි හැබැයි ඔය කියන අවුට්පුට් එක ඇතුලේ අපි ඒක දකිනවා. වෙනස් විදිහකට හරි ඒක දකිනවා. ඉන්ෆෝමේෂන් කියන එක අපි එක්සැම්පල් ගත්තොත් අපි සාමාන්‍යයෙන් ආටිකල් එකක් නිවුස් පේපර් ආටිකල් එකක් ලියද්දී අපිට මේන්ලි ඉන්පුට් එක විදිහට අපි ඉන්ෆෝමේෂන් නැත්නම් ඩේටා ගන්නවා. අපි ඕක ආටිකල් එකේදී කියන්නේ අර අපි තොරතුරු ගන්න විදිහටම අපි ඒක දැනගන්න විදිහටම දාන්නේ නැහැ ආටිකල් එකේදී වෙනස් කරනවා. හැබැයි අර අපි මුලින්ම ගත්ත දත්තය නැත්නම් ඒ ඉන්පුට් එක අපිට වෙනස් විදිහකට දකින්න පුළුවන්. දැන් කස්ටමර් කෙනෙක් කියන එක ගත්තොත් අපි කස්ටමර්ත් එහෙම තමයි අපි එක්සැම්පල් එකක් ගත්තොත් කොහොමද ඕගනයිසේෂන් එකක කස්ටමර් කෙනෙක් ඉන්පුට් එකක් වෙන්නේ කියලා ගොඩක්ම ඒ කියන්නේ මැනුෆැක්චරින් කස්ටමර් කියන කෙනා ඉන්පුට් එකක් වෙන්නේ. අපි එක්සැම්පල් එකක් ගත්තොත් සාමාන්‍ය හෝටල් එකක් ගත්තොත් ඒ හෝටල් එකට කියන්නේ අර මේ හොටෙල් එකක තියෙන රිසෙප්ෂන් ඒරියා එකක් නැත්නම් රූම් එකක් නැත්නම් ඩයිනින් ඒරියා එකක්. ඒ හැම දෙයකම ඉන්පුට් එක වෙන්නේ කස්ටමර්නේ. කස්ටමර් ගිහින් රූම් එක පාවිච්චි කරන්නේ නැත්නම් එයා කන්න යන්නේ නැත්නම් එතනදී ඒ කියන්නේ අර සර්විස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි එක්සැම්පල් එකක් තව ගත්තොත් ටියුෂන් ක්ලාස් එකක්. ඒ ටියුෂන් ක්ලාස් එකේ මේන් ඉන්පුට් එක වෙන්නේ කවුද? කස්ටමර් නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ ස්ටුඩන්ට ඒ කියන්නේ ඒ කියන්නේ අර එඩියුකේෂන් ප්‍රොසෙස් එකෙන් නැත්නම් සර් කියලා දෙනවා මොකක් හරි ප්‍රොසෙස් එකෙන් එයාට උගන්වනවා. ඉගැන්නුවට පස්සේ ෆයිනල් අවුට්පුට් එක විදිහට ඒ කියන්නේ අර ඒ ළමයා දැනුමක් එක්ක තමයි එළියට එන්නේ. අන්න එහෙම එකක් තමයි උතන මේ කස්ටමර් කෙනෙක් ඉන්පුට් එකක් විදිහට යූස් කරන්නේ ඒක. උතන තියෙන මේන් වෙනස තමයි අපි ගත්තොත් ට්‍රාන්ස්ෆෝම්ඩ් රිසෝස් එකක් ඇවිල්ලා නැත්නම් ට්‍රාන්ස්ෆෝම්ඩ් ඉන්පුට් එකක් ඇවිල්ලා අපිට ෆයිනල් අවුට්පුට් එක ඇතුලේ දකින්න පුළුවන්. හැබැයි මෙතන මේ ට්‍රාන්ස්ෆෝමින් රිසෝසස් තියෙනවානේ. ට්‍රාන්ස්ෆෝමින් රිසෝස් කියන එක අපිට ෆයිනල් අවුට්පුට් එක ඇතුලේ දකින්න බෑ. ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ඇතුලේ දකින්න බෑ. හැබැයි ඒවයින් කරන්නේ ඔය කියන ප්‍රොසෙස් එකට නැත්නම් ඔය කියන ඉන්පුට් එක අවුට්පුට් බවට කන්වර්ට් කරද්දී හෙල්ප් එකක් උදව්වක් දෙන එක විතරයි වෙන්නේ. අපි මෙතන ෆැසිලිටීස් කියලා ගත්තොත් අපි ගත්තොත් බිල්ඩින් නැත්නම් ඔය මොකක් හරි ෆැක්ටරි එකක් නැත්නම් මොකක් හරි මැෂිනරි නැත්නම් ඉක්විප්මන්ට් ඒ වගේ කොටසක් ගත්තොත් එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු අපි මොකක් හරි අපේ ඕගනයිසේෂන් එකේ ඇවිල්ලා සෙල්ලම් බඩු හදන එකක්. එතකොට අපි ගොඩක් ඔය කියන්නේ ෆැක්ටරිස් නැත්නම් ඒ කියන බිල්ඩින් ඒ ෆැසිලිටීස් යූස් කරන වගේම මැෂින් යූස් කරනවා. දැන් අපි අන්තිමට හදන සෙල්ලම් බඩුව ඇතුලේ ඕකේ මැෂින් එකේ කෑලි දිදේ නැහැ. ඊට පස්සේ බිල්ඩින් එකේ කොටස් දිදේ නැහැ නේ අර ඒ වගේ. ඊට පස්සේ ස්ටාෆ් එක ගත්තොත් ඒත් ඔය කියන මැෂින් ඔපරේට් කරන කට්ටිය ඔය කියන නිෂ්පාදනය කරන අය. ඉතින් ඒගොල්ලෝ දකින්න බෑ අපිට ෆයිනල් ප්‍රොඩක්ට් එක ඇතුලේ. ඒක තමයි ට්‍රාන්ස්ෆෝම් රිසෝස් එකක් සහ ට්‍රාන්ස්ෆෝම් රිසෝස් එකක් අතර තියෙන වෙනස. හරිද? ඒක තේරුණානේ? හරි. දැන් මෙතන කරපු අය මොකක් හරිම තියද තේරෙන්නේ නැති වගේ තන කාට හරිම. තියනම් දැම්ම අහන්න. තියද? හරි. එහෙනම් කරන් යන්නම්. ඊට පස්සේ තියෙන්නේ ඔපරේෂනල් ට්‍රාන්ස්ෆෝමේෂන්. ඒ කියන්නේ කොහොමද ඉන්පුට් එකක් කියන්නේ අර අවුට්පුට් එකක් වගේ බවට පත් වෙන්නේ නැත්නම් කොහොමද ඒක අර ට්‍රාන්ස්ෆෝමේෂන් ප්‍රොසෙස් එකෙන් වෙන්නේ කියන දේ තමයි කියන්නේ. එතකොට උතන මේ අර නිකන් කැටගරයිස් කරලා තියෙන මේගොල්ලෝ ගොඩක් විදි වෙනවා කියලා. පළවෙනි එක තමයි physical as in manufacturing. ඕකට එක්සැම්පල් තමයි ඉතින් දුන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි තියෙන physical input එකක්. ඒක මොකක් හරි manufacturing 2 minutes තියෙනවා. හරි මේකෙන් එකක් වගේ කියලා ඉවර කරන්න පුළුවන් හැබැයි. physical as in manufacturing කියන එක ගත්තාම
ෆිසිකල් ඉන්පුට් එකක් අපි ඒක කන්වර්ට් කරනවා මොකක් හරි මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකකින්. එක්සාම්පල්ස් තමයි මේකට නම් දුන්නේ. එක්සාම්පල් එකක් විදිහට අපි ගත්තොත් අපි ෂුගර් මැනුෆැක්චරින් ගත්තාම එතනදී අර ෆිසිකල් අවුට්පුට් එකක් නේ ෂුගර් කේන්ස් විදිහට එන්නේ. ඊට පස්සේ ඒක අර අන්තිමට ෆයිනලි එන්නේ ෂුගර් පැකට් එකක්. නැත්නම් අපි ගත්තොත් මොබයිල් ෆෝන් එකක් ගත්තොත් අපි ඒකේ දන්නවා ෆිසිකල් ඉන්පුට්ස් තමයි තියෙන්නේ. මොකක් හරි ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් මොන හරි ඒ වගේ කොටස් තමයි තියෙන්නේ. පස්සේ ඒක අර ප්‍රොසෙස් එකෙන් අන්තිමේට මොබයිල් ෆෝන් එකක් වෙනවා. අන්න ඒ වගේ. එතකොට හොටෙල් එකක අපි ගත්තොත් මොකක් හරි ෆුඩ් එකක් මොකක් හරි ෆුඩ් අයිටම් එකක් තියෙනවා. අන්තිමේදී ඒක මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකෙන් ඩිලිෂියස් يعني ඩිෂ් එකක් නැත්නම් කෑමක් බවට පත් වෙනවා. අර ඒක තමයි ෆිසිකල් ඇස් ඉන් මැනුෆැක්චරින් කියන්නේ. ඕකට එක්සැම්පල් තමයි ඉතින් දුන්නේ. ඊට පස්සේ ලොකේෂන් ඇස් ඉන් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියලා කියන්නේ එතනදී ප්‍රොසෙස් එකේදී ඇත්තටම අර ලොකේෂන් එක තමයි චේන්ජ් වෙන්නේ. අපි යූස් කරන ප්‍රොසෙස් එකත් එක්ක කියන්නේ ලොකේෂන් එක දැන් අපි ගත්තොත් අපිට බස් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් රේල්වේ එයාලයින් කුරියර් සර්විස් එකක් අර ඒ වගේ අපි පාසල් එකක් ඩිලිවර් කරද්දී අපිට ඒ කියන්නේ අපේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොසෙස් එක විදිහට ලොකේෂන් එක තමයි චේන්ජ් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා එක්ස්චේන්ජ් ඇස් ඉන් රීටේලින්. එක්ස්චේන්ජ් වෙනවා කියලා මෙතනදී අදහස් වෙන්නේ අපි අපේ ප්‍රොසෙස් එක කරද්දී අපි ලොකේෂන් එකවත් නැත්නම් ඔකේ තියෙන ෆිසිකල් ෂේප් එකවත් ඒව මුකුත් වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඕනර්ෂිප් එක අයිතිය අපි එක්ස්චේන්ජ් කරගන්නවා. දැන් රීටේලිනේ තියෙන අපි දන්නවා සුපර් මාකට් එකකින් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගත්තාම මොකද වෙන්නේ? ඕකේදී එක්ස්චේන්ජ් වෙන්නේ ඕනර්ෂිප් එක. ඒක තමයි එක්ස්චේන්ජ් ඇස් ඉන් රීටේලින් කියලා කියන්නේ. ඊට පස්සේ ස්ටෝරේජ් ඇස් ඉන් වෙයාරහවුසින් ඒකෙදි වෙන්නේ අපි දන්නවා ඕනම ප්‍රොඩක්ට් එකක් මාකට් එකට රිලීස් කරනකම් ඒක ස්ටෝර් කරලා තියෙනවා. ඒකනේ වෙයාරහවුසින් කියලා කියන්නේ. එතකොට ගොඩක් ඔය ලොජිස්ටික් බිස්නස් වල වගේ තමයි වෙයාරහවුස් තියෙනවා කිව්වේ. ඔව් එතකොට අර කියන ප්‍රොඩක්ට් එක මාකට් එකට රිලීස් කරනකම් ඒකෙදි එතකොට ෆිසිකල් කියන එක ලොකේෂන් ඒ වගේම එක්ස්චේන්ජ් ඊට පස්සේ ස්ටෝරේජ් කියන එක කිව්වා. ඊට පස්සේ අපි ගත්තොත් සියොලොජිකල් විදිහට ගත්තොත් එතනදී මේකෙදි වෙන්නේ අපි ගත්තොත් හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේදී වගේ වෙන්නේ මොකද්ද? අපේ හියුමන් බොඩි එක නැත්තම් අපේ ෆිසිකලි මොකක් හරි චේන්ජ් එකක් වෙනවා. එක්සැම්පල් විදිහට අපි මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා අපේ හියුමන් බොඩි එකට නැත්නම් අපි සර්ජරි එකක් කරනවා. නැත්නම් අපි ජිම් එකට ගියත් වෙන්නේ ෆිසිකලි අපේ මොකක් හරි ට්‍රාන්ස්ෆෝම් එකක් පොඩි වෙනසක් වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි සයිකොලොජිකල් පැත්තට ගියොත් එන්ටර්ටේන්මන්ට් වලින් අපි මියුසික් කොන්සර්ට් එකකට ගියොත් නැත්නම් පාක් එකකට වගේ ගියොත් අපේ මොකද්ද වෙන්නේ අර සයිකොලොජිකල් පැත්ත නිකන් අර මානසික විදියට ගත්තොත් අපේ පොඩි වෙනසක් නිකන් සහනයක් වගේ එනවා. අර ඒ වගේ එක එක ප්‍රොසෙසස් තියෙනවා. ඒ වගේම ඉන්ෆර්මේෂන් ටෙලිකමියුනිකේෂන් අපි ගත්තොත් ගොඩක් ඔය SLT, මොබිටෙල්, ඩයලොග් ඒ වගේ කට්ටිය මොකද්ද කරන්නේ? ඒකෙදි ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එකේදී ඉන්ෆර්මේෂන් තමයි චේන්ජ් වෙන්නේ. data නැත්නම් voice ඒ වගේ ඒ දේවල් තමයි ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එකෙන් වෙනස් වෙන්නේ. එතකොට අපිට කියනවා මේ කියන ට්‍රාන්ස්ෆෝමේෂන්ස් ඇවිල්ලා මියුචුවල් එක්ස්ක්ලූසිව් නැහැ. ඒ කියන්නේ අර හරියටම අපිට වෙන් කරන්න බෑ. මේ තමයි ඉන්පුට් එක, මේ තමයි අවුට්පුට් එක. එහෙම කියලා හරියටම ටෝටලි සෙපරේට් කරන්න බෑ. ගොඩක් වෙලාවට කනෙක්ට්. ඒ වගේම තමයි අපිට අර දැන් එක්සැම්පලයක් විදිහට සමහර ඒවා කිව්වහම අපිට හිතා ගන්න බෑ මේක හරියටම මොකකටද අයිති වෙන්නේ කියලා. අපි දැන් ගත්තොත් යෝග වගේ ගත්තොත් අපි දන්නවා යෝග වලින් ඒ කියන්නේ අර සයිකොලොජිකල් පැත්තකුත් තියෙනවා. ඒ වගේම මේ ෆිසිකල් පැත්තකුත් තියෙනවා. දැන් යෝග අපි කරාම අපේ ෆිසිකලි පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සයිකෝ නැත්නම් මානසික විදිහට වෙන්න පුළුවන්. ඒකෙත් වෙනසක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙඩිටේෂන් සෙන්ටර් එකකට ගියොත් කවුන්සලින් ඒ වගේ දේවල් වලින් කවුන්සලින් නෑ. මෙඩිටේෂන් සෙන්ටර් එකකට ගියොත් ඒකෙත් ඒ වගේ සයිකොලොජිකල් පැත්තක්, ඒ වගේම අර ටිකක් අර ෆිසිකල් පැත්තක් වෙන්න පුළුවන්. ඒතර ඔයි කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. කොහොමද ඉන්පුට් එකක් අවුට්පුට් වෙද්දී නිකන් ප්‍රොසෙස් එක ට්‍රාන්ස්ෆෝමේෂන් ප්‍රොසෙස් එකේ යන විදිය තමයි එතන කියන්නේ. හරි ඊට පස්සේ මෙතන දීලා තියෙන්නේ නිකන් සිස්ටම් වලට එක්සැම්පල් වගේ. ඒක ඉතින් කියවලා බලන්න ඕන නම් හොස්පිටල් රෙස්ටෝරන්ට් එක්සැම්පල්ස් වගේ කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ අන්න අවුට්පුට් ගැන කතා කරනවා. අවුට්පුට් from operation දැන් අපි ඉන්පුට් කතා කරා transforming and transformed ඒ වගේම අපි කිව්වා process එකනේ ඉස්සෙල්ලා කතා කරා සම්පූර්ණයෙන්ම processes මෙන්න මේ වගේ processes මේ slide එකේ තියෙන ඒවා. ඊට පස්සේ අපි කතා කරනවා output එක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් output එක operation output එක තව එකක් තියෙනවා දැන් මම අතන ඉස්සෙල්ලා කිව්වනේ අපිට සමහර ඒවායි හරියටම දිහා හිතා ගන්න බෑ මේක මොන ට්‍රාන්ස්ෆෝමේෂන් ප්‍රොසෙස් එකකටද අයිති වෙන්නේ කියලා. එකක් අපි කිව්වා ඔය කියන යෝගා කියන එක ගත්තොත් ඒකේ ෆිසිකල් පැත්තක් තියෙනවා සහ
සයිකොලොජිකල් පැත්තක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් හොටෙල් එකක්. හොටෙල් එකකත් ඒ වගේම තමයි ට්‍රාන්ස්ෆෝමේෂන් ටයිප් එක නැත්නම් ට්‍රාන්ස්ෆෝමේෂන් ප්‍රොසෙස් එක අපිට හරියටම හිතා ගන්න බෑ. මොකද ඒකේ ෆිසිකලි දේවල් තියෙනවා. අපි දන්නවා ෆුඩ් අර ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට එතන තියෙන්නේ. ඊට පස්සේ අපි යන් අවුට්පුට් වලට. අවුට්පුට් ගත්තාම ඒ කියන්නේ අපි ගත්ත ඔපරේෂන් අවුට්පුට් එක අවුට්පුට් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් එක්කෝ ඕනම ප්‍රොසෙස් එකක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඔක සර්විස් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් goods and service continuum. ඒ කියන්නේ අර දෙකේම එකතුවක් වගේ වෙන්නත් පුළුවන්. එක්ක ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් නැත්නම් ওই දෙකේම මික්ස් එකක් වගේ වෙන්නත් පුළුවන්. කම්බිනේෂන් එකක් වගේ වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රොඩක්ට් එකකට වඩා සර්විස් එකක කස්ටමර් කන්ටැක්ට් නැත්නම් කස්ටමර්ගේ අර ඉන්වෝල්ව්මන්ට් එක ගොඩක් වැඩි. අපි එක්සැම්පල් විදිහට ගත්තොත් සර්ජරි එකක් නැත්නම් ක්ලාස් එකක්. සර්ජරි එකේ අපි දන්නවා කස්ටමර් වෙන්නේ සාමාන්‍ය පේෂන්ට්. එතකොට පේෂන්ට් නැතුව අපිට සර්ජරි එක කරන්න බෑ. අපි ටියුෂන් ක්ලාස් එකක් වගේ ගත්තත් ඒකේ ඉන්න කස්ටමර්ස්ලා තමයි ස්ටුඩන්ට්ස්ලා. එතකොට ස්ටුඩන්ට්ස්ලා නැත්තම් උගන්නන්න බෑ ප්‍රොසෙස් එක කරන්න බෑ. අර එතකොට දැන් අපේ ඔපරේෂන් ප්‍රොසෙස් එකෙන් හම්බෙන අවුට්පුට් එක මෙතන තියෙනවා පියෝ ගුඩ්ස්. ඒ වගේම තමයි මෙතන තියෙනවා පියෝ සර්විස් එකක් වුණොත් කොහොමද කියලා. එතකොට අර සාමාන්‍යයෙන් අපේ goods and services වල තියෙන ලක්ෂණම තමයි අපි දන්නවා good එකක් වුණොත් tangible නේ අපිට ස්ටෝර් කරන්න පුළුවන් ඒක. එතකොට මෙතන තියෙනවා production proceeds. ඒ වගේම තමයි අපේ production proceed consumption කියන අර අපි මොකක් හරි ඒ කියන්නේ ඒක product ප්‍රොඩියුස් කරාට පස්සේ කන්සියුම් කරන්න පාවිච්චි කරන්නේ අර ඉස්සෙල්ලා වගේ කස්ටමර් කන්ටැක්ට් එක අඩුයි අපිට ඒක ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් ක්වොලිටි එක අපිට සාමාන්‍යයෙන් හොඳට බලන්න පුළුවන් කොයි වගේ ක්වොලිටි එකක්ද කියලා. ඊට පස්සේ සර්විස් එකක් ගත්තොත් සර්විස් එක ඔක වෙනස් වෙනවා intangible අපිට ස්ටෝර් කරන්න බෑ සර්විස් එකක් සෙපරේට් කරන්න බෑ සර්විස් ප්‍රොවයිඩර්ගෙන්. ඒ වගේම තමයි අපි ඒක ප්‍රොඩියුස් කරන වෙලාවෙදී අපි ඒක කන්සම්ප්ෂන් කරනවා. ඒක තමයි මෙතන කියන්නේ production and consumption simultaneous කියලා. ඒ කියන්නේ සේවාව සපයන අවස්ථාවේදීම අපි ඒක පරිභෝජනය කරනවා. සහ කස්ටමර් කන්ටැක්ට් එක ගොඩක් වැඩි. අපිට ඒක ට්‍රාන්ස්ෆෝම් කරන්නත් බෑ. ක්වොලිටි එක අපිට සාමාන්‍ය සර්විස් එකක ක්වොලිටි එක ටිකක් ඩිෆයින් කරන්න අමාරුයි. ප්‍රොඩක්ට් එකේ නම් අපිට ක්වොලිටි එක කියන්න පුළුවන් ලේසියෙම. අරකේ අමාරුයි. ඒ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පියෝ ගුඩ් එකක් නැත්නම් පියෝ සර්විස් එකක් වුණා. දැන් හැබැයි අද වෙද්දී අපි දන්නවා අවුට්පුට් එක අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ පියෝ සමහරලාට පියෝ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. නැත්නම් අපි කියනවා පියෝ ගුඩ් එකක් කියලා. නැත්නම් තව තියෙනවා පියෝ සර්විස්. ওই දෙක අතරමැද්දේ ගොඩක් තියෙනවා. ওই අතරමැද්දේ තියෙන ඒවා තමයි කෝ ගුඩ්ස්, කෝ සර්විස් and මික්ස් ෂොප් ප්‍රොඩක්ට් and සර්විසස් කියලා කියන්නේ. දැන් අපි පියෝ ගුඩ් එකක් ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ඒ අවුට්පුට් එකේ ඒ ප්‍රොසෙස් එකෙන් හම්බෙන අවුට්පුට් එක සම්පූර්ණයෙන්ම ටැන්ජිබල්. ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ප්‍රොඩක්ට් එකක නැත්නම් අපි කියන ගුඩ් එකක තියෙන ලක්ෂණ. දැන් අපි ගත්තොත් කෙමිකල්ස්, ෆුඩ් වගේ දෙයක් ගත්තොත් ෆුඩ් එකකේ සාමාන්‍යයෙන් සර්විස් එකක් නැහැනේ. අපි ඒක කනවා. ඒ කියන්නේ ඒක ප්‍රොඩක්ට් එකක් විතරයි. කෙමිකල් එකකුත් එහෙමයි. ඊට පස්සේ අපි ගත්තොත් පියෝ සර්විස් ගත්තොත් පියෝ සර්විස් කියන එක අපි දන්නවා ටීචින්. එතකොට ඔය කියන සයිකෝതെරපි ක්ලිනික්. ඒ කියන්නේ නිකන් කවුන්සලින් වගේ දෙයක්ම තමයි. එතකොට ඒවයි සම්පූර්ණයෙන්ම සර්විස් එකක්. අපිට ඒක ඇතුලේ ප්‍රොඩක්ට් එකක් සාමාන්‍යයෙන් දකින්න බෑ. ඒක ඇවිල්ලා පියෝ සර්විස්. සම්පූර්ණයෙන්ම සර්විස් එකක්. එක්ස්ක්ලූසිව්ලි ඉන්ටැන්ජිබල් දෙයක්. එතකොට ওই දෙක අතරේ තියෙන ඒවා තියෙනවනේ ඔය කෝ ගුඩ්ස්, කෝ සර්විසස්, ඒ වගේම මික්ස් එක. දැන් අපි කෝ ගුඩ් එකක් ගත්තොත් කෝ ගුඩ් කියන එකේ ඇවිල්ලා ඒකෙදි සර්විස් එකකුත් තියෙනවා ගුඩ් එකක් නැත්නම් ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා. ප්‍රොඩක්ට් එකේයි සර්විස් එකේයි දෙකේ එකතුවක් තමයි කෝ ගුඩ් කියලා කියන්නේ. හැබැයි සයිකෝതെරපි කියන එක. එතකොට කෝ ගුඩ් එකක් කියලා කියන්නේ ඒක ඇවිල්ලා ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා සර්විස් එකකුත් තියෙනවා. හැබැයි කෝ ගුඩ් එකක් ගත්තොත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි සර්විස් එකක් තියෙනවා. හැබැයි ගොඩක්ම ඒ කියන්නේ අර ගොඩක්ම යන්නේ ඒක ප්‍රොඩක්ට් එක පැත්තට. මේන්ලි ප්‍රොඩක්ට්. හැබැයි පොඩි පොඩි සර්විසස් තියෙනවා. අපි දැන් ගත්තොත් එක්සැම්පල්ස් විදිහට මෙතන ඔටෝමොබයිල් දීලා තියෙනවා. ඔටෝමොබයිල් ගාම අපි දන්න එක ගොඩක් ප්‍රොඩක්ට් එකක් කියන්නේ. සම්පූර්ණයෙන් ප්‍රොඩක්ට් එකක් පැත්තට යන්නේ. හැබැයි අපි ප්‍රොඩක්ට් එක ගනිද්දී ආෆ්ටර් සර්විස් තියෙනවා. ඒ වගේම වොරන්ටි තියෙනවා. අපිට ස්පෙයා පාර්ට්ස් අවේලබිලිටි තියෙනවා. අර ඒ වගේ සර්විසස් තියෙනවා. හැබැයි මේන්ලි යන්නේ ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒක තමයි කෝ ගුඩ් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි කෝ සර්විස් එකක් ගත්තොත් කෝ සර්විස් කියන්නේත් ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකකුත් ඒ වගේම සර්විස් එකකුත් තියෙනවා. හැබැයි අර වැඩිපුර යන්නේ සර්විස් එකක් පැත්තට. බේසිකලි සර්විස් එකක් යන්නේ. හැබැයි ওই සර්විස් එක ප්‍රොවයිඩ් කරද්දී ටිකක් ටැන්ජිබල් දේවලුත් තියෙනවා. අපි දැන් ගත්තොත් හොටෙල් එකක් නැත්නම් එයාලයින් එකක් ගත්තොත් අපි දන්නවා මේන්ලි මේක සර්විස් එකක් ගැන. අපි ඒක ට්‍රාන්ස්පෝර්ටේෂන් සර්විස් හොටෙල් එකක් ගත්තත් ඒකත් ගොඩක් සර්විස් එකක්. සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. හැබැයි ඒගොල්ලෝගේ සර්විස් එක ඩිලිවර් කරද්දී ඒගොල්ලෝ යූස් කරනවා ගොඩක් ටැන්ජිබල් අයිටම්ස් නැත්නම් ප්‍රොඩක්ට්. ඒතකොට හැබැයි ඒක අර එහෙම
එහෙම ප්‍රොඩක්ට් යූස් කරා කියලා නැහැ. ඒක මේන්ලි යන්නේ මේන්ලි ඒගොල්ලන්ගේ අරමුණ පර්පස් එක මොකද්ද බිස්නස් එකේ? සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන එක. ඒකට ඒ වගේ හොටෙල්, එයාර්ලයින්ස් වගේ දේවල් අපි කියනවා කෝ සර්විස් කියලා. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් වල මික්ස් එකක් කියලා කියන්නේ නිකන් 150ක් ප්‍රොඩක්ට් එකක් 150ක් සර්විස් එකක්. රෙස්ටුරන්ට් එකක් ගත්තොත් ඒක රෙස්ටුරන්ට් එකක් ගත්තොත් එහෙම වෙනවා කියලා කියන්නේ අපි යනවා කවුරු හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඔයාට ඕන සෑන්ඩ්විච් එකක් ගන්න. එතකොට සෑන්ඩ්විච් එක ප්‍රගින්නේ කියලා. ඔයත් එක්ක පොඩක් ගනුදෙනු කරනවා. එයාගේ සර්විස් එක සප්ලයි කරනවා. එතකොට ඒ කියන්නේ එයා ඔයාට හොඳට ට්‍රීට් කරන්න ඕන. එතකොට අර ඒ වගේ එක්සැම්පල් එකක් අපි ගත්තොත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි සර්විස් එකක් තියෙනවා. එතකොට ඒක තමයි මික්ස් ඔෆ් ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් කියලා කියන්නේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් තියෙද output from operations අර අපිට මම හිතන්නේ කලිනුත් මොකක් හරි එකක් කියලා දුන්නනේ. ඊ සැරේ සෙම් එකේ කෝ ගුඩ් අර සර්විස් ක්වොලිටි හැර මොකක් හරි කිව්වා මම හිතන්නේ ඔය ටික. පියෝ සර්විස් වලට තමයි මේක තියෙන්නේ. තියෙන පියෝ සර්විස් ටීචින් සයිකෝതെරපි ක්ලිනික්. සයිකෝതെරපි ක්ලිනික් කියලා කියන්නේ අර කන්සල්ටේෂන් ඒ වගේ දේවල්ම තමයි. ඒ කියන්නේ අර සම්පූර්ණ මෙතන සර්විස් එකක් වගේ තමයි කියලා තියෙන්නේ. ඉතින් සමහරවිට අපිට පැටලෙන්න පුළුවන් මේ කියන කෝ සර්විස් නැත්නම් පියෝ සර්විස්. ඊට පස්සේ ඔය කියන කෝ ගුඩ් එකක්ද මේක නැත්නම් දෙකේ මික්ස් එකක්ද එහෙම තියන හිතෙනවා. එතන අර තියෙන ඉන්ටෙන්ෂන් එකෙන් තමයි ගොඩක් වෙලාවට ඒක වෙනස් වෙනවා ඇත්තේ. කියන්නේ බිස්නස් එකේ තියෙන පර්පස් එක කියන්නේ අර අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේක ඇවිල්ලා මේන්ලි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ද නැත්නම් මොකක් හරි මැනුෆැක්චරින්ග්ද කියලා. කියන්නේ මේගොල්ලන්ගේ මේන් ටාගට් එක වෙන්නේ ප්‍රොඩක්ට් එකක් ඩිලිවර් කරන එකද නැත්නම් සර්විස් එකක් ඩිලිවර් කරන එකද කියලා. අර එහෙම වගේ තමයි මම හිතන්නේ ගන්න නැත්තේ. ඊට පස්සේ the expected role of operation manager. operation manager කෙනෙකුගේ තියෙන expected role එක තමයි. ඒ කියන්නේ එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හරියට people, process and technology කියන තුන manage කරන්න ඕන. කොහොමද ඒගොල්ලෝ integrate වෙලා බිස්නස් එකෙන් වැලියු එකක් ක්‍රියේට් කරන්න. ඕක තමයි expected role එක. ඒ කියන්නේ people process and technology manage කරන ගමන් ඒක integrate වෙලා ඒ කියන්නේ එකබද්ධ වෙලා customer කෙනෙක්ට හොඳ unique value එකක් ක්‍රියේට් කරන්න. ඒක තමයි operation manager කෙනෙකුගෙන් organisation එකක් expect කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ. හරි එතකොට මේක අපි කිව්වා කලින් ස්ලයිඩ් වල කිව්වා අර direct responsibilities මම කියන්නේ මේ කියන රූපයට අදාළවම තමයි අපි කිව්වේ. operations management වල තියෙන direct responsibilities අපි ගෝ organisation එක ඇතුලේ තියෙන operation strategic objectives මොනවද කියලා අපි identify කරගන්න ඕනේ. ඒ වගේම තමයි operation strategy එක තව improve කරන්න ඕන. තව අපි මේක design කරන්න ඕන. planning control ඒ වගේම improvement. ඕවා තමයි direct responsibilities කියලා කිව්වේ. මේ slide වල ඉස්සෙල්ලා අපි කතා කරා ඒ ටික. ඊට පස්සේ direct responsibilities වලට අමතරව දැන් අද තියෙන ගොඩක් competition එකක් ඒ දේවල් එක්ක තව එක challenges තියෙනවා කිව්වා OM වලට. මේ තියෙන ඒ ටික. globalization මෙන්න මේ ඉස්සෙල්ලා කතා කරපු ඒවා risk management change management social responsibility ඒවා ඇවිල්ලා අලුත් changes නැත්නම් අලුත් challenges මේ තියෙන normally කියන සාම්ප්‍රදායික වගේ තියෙන දේවල් තියෙන අර මම කියවර වචන තුන design කියන එකේ වගේම අපේ planning කියන්නේ operation and control ඒ වගේම improvement ඒ දේවල් හැමතිස්සෙම operation management වල එනවයි කියලා. එතකොට ඒ ටික තමයි අද කතා කරේ එතකොට introduction එක. ඔපරේෂන්ස් කියන්නේ මොනවාද? ඒ වගේම ඔපරේෂන් ෆන්ක්ෂන් එක ඊට පස්සේ ඔපරේෂන් මැනේජර් කෙනෙකුගේ තියෙන රෙස්පොන්සිබිලිටිස් ඩියුටිස් මොකක්ද? ඊට පස්සේ අපි කතා කරා මෙල්ලි කොහොමද ඔපරේෂන් කියන දේ වෙන්නේ කියන එකනේ. ඉන්පුට් එක කොහොමද අවුට්පුට් එක බවට කන්වර්ට් කරන්නේ? අන්න එහෙම. ඊට පස්සේ අපි කතා කරා transformed resources and transforming resources අතර තියෙන වෙනස. ඊට පස්සේ එක transformation processes ගැන කතා කරානේ. එක වෙනස් වීම එක්ක broad definition මේ තියෙන ඉන්පුට්ස් වල තියෙන වෙනස transform resource එකක් සහ transformation processes ගැන කතා කරා. එක විදිහට transformation processes තියෙනවායි කියලා කිව්වා. ඒකට example කිව්වා. ඊපස්සේ output ගැන කතා කරා. output එකක් අපි කිව්වා ඒක product එකක් වෙන්න පුළුවන්, service එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඒකේ mix එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ අනුව අපි කතා කරා ಜಾති පහක් ගැන. ඒ කියන්නේ pure product එකක්ද, pure service එකක්ද, නැත්නම් mix එකක්ද, core service එකක්ද, core product එකක්ද. එහෙම expected role එක වගේ මේ ටික. ඒතර හරි එච්චරයි. ප්‍රශ්න තියෙද? සම්පූර්ණයෙන් කරපු දේ ගැන මොකක් හරිම තියෙද?
තියෙනම් දැන් අහන්න. 9:58යි විනාඩි 2ක් වගේ තියෙනවා. නැත්තම් අපිට ඉවර කරන්න පුළුවන්.